අද අපි කතා කරන්නේ ත්‍රිකෝණමිතිය ගැන. මුලදීම ත්‍රිකෝණමිතියේදී වගු භාවිතයෙන් තොරව ප්‍රශ්න විසඳන හැටි අපි කතා කරනවා. නමුත් මේ ලබා ගන්න දැනුම අපිට ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා ගැටළු විසඳන කොටත් අපිට ඕන වෙනවා. මූලිකව අපි දැනගන්න ඕන දෙයක් තමයි ඍජුකෝණික ත්‍රිකෝණයක. ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණයක පාද නම් කිරීම අපිට දෙන කෝණයක් ඇසුරෙන් අපිට ඕන වෙනවා. ත්‍රිකෝණයක පාද නම් කරගන්න. මොකද sin cos tan තුන් දෙනා ලියනකොට පළවෙනිට අපි ඒක තේරුම් ගන්න ඕනේ. හරි. මෙහෙමයි වෙන්නේ. අපි සලකමු මේ කෝණය කියලා. මෙන්න මේ සලකන ලබන කෝණයත් එක්ක ගත්තාම අපිට ස්ථිරව කියන්න පුළුවන් මෙයා ඍජුකෝණික ත්‍රිකෝණයක දිගම පාදය අංශක 90ට සම්මුඛගෙන කර්ණ පාදය වෙනවා. ඒක ස්ථිරම කතාවක්. ඊට පස්සේ මේ තමයි වැදගත් වෙන්නේ. දැන් මේ දීලා තියෙන කෝණෙත් එක්ක මේ කෝණෙත් එක්ක බැඳලා තියෙනවා පාද දෙකක්. එකක් මෙයා අනික මේක. මේ කෝණය සම්බන්ධ වෙලා තියෙනවා. අපි හඳුනා ගන්න විදිය කෝණය සම්බන්ධ වෙලා තියෙනවා පාද දෙකක් එක්ක. මෙයත් එක්කත් බැඳලා මෙයත් එක්ක. නමුත් මේ පාදය බැඳලා තිබුණාට මේ වෙනකොට අපි කර්ණය කියන නම් එකකට දීලා ඉවරයි. ඒ නිසා මේ කෝණය බැඳුණු ඉතුරු පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා කියනවා. මේ කෝණය බැඳුණු ඉතුරු පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා කියනවා. ඒක අපි දැනගන්න. ඊට පස්සේදී දැන් මේ කෝණයට ඉස්සරහින් ඉන්න. මේ කෝණයට ඉස්සරහින් ඉන්න. නැත්නම් සම්මුඛව ඉන්න. මෙයාට කියනවා අපි සම්මුඛ පාදය කියලා කියනවා. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි කියලා. ඔය ත්‍රිකෝණෙම අපි මේ කෝණ සලකමු V කියලා. බලන්න දැන් වෙන දෙයක්. දැන් මේ වෙලාවේ අපි මේ ඇසුරේ සලකුවේ ඒ ඇසුරෙන්. ඒ කියන කෝණයේ ඇසුරෙන් තමයි අපි මේ විස්තර කරේ. දැන් අපි ඔය රූපෙම වෙන් කරලා B කියන කෝණයේ ඇසුරෙන් අපි ඔය දෙක පැහැදිලි කරනවා. මේක A මේක B. නමුත් දැන් අපි කතා කරන්නේ B කියන කෝණයේ ඇසුරෙන්. B ඇසුරෙන් බලනකොට ඒ කර්ණය වෙනස් වෙන්නේ නැහැ. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. නමුත් Bත් එක්ක කතා කරනකොට Bට බැඳිලා ඉන්නේ මේ සැරේ මෙයා තමයි බැඳිලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මෙයාට බද්ධ පාදය කියලා කියනවා. මෙයාට බද්ධ පාදය. සම Bට ඉස්සරහින් ඉන්න, Bට ඉදිරියෙන් ඉන්න මෙයාට කියනවා අපි මෙන්න මෙයාට කියනවා සම්මුඛ පාදය. එතන බලන්න රූප දෙකේදීම කර්ණය වෙනස් වුනේ නැහැ. නමුත් සලකන කෝණය ඇසුරෙන් සම්මුඛ පාදය සහ බද්ධ පාදය වෙනස් වෙනවා. ඔයා හොඳට මේ දෙකේ වෙනස හඳුනා ගන්න පුළුවන් වෙන. නැවත කියනවා කෝණය බැඳලා තියෙන ආද දෙකෙන් එකක් කර්ණ පාදයට වෙන් වෙනවා. අනිත් එක නම් අපි බද්ධ පාදයට ලෙස ගන්නවා. බැඳලා තියෙන නිසා බද්ධ පාදය සහ ඉස්සරහින් ඉන්න කෙනා කියන සම්මුඛ පාදය. මූලිකව අපි මේ දේ තේරුම් ගත යුතුයි. ඔයාලට ලොකු අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් වෙනම සටහනක් මේක තබා ගන්න. ඊළඟට මූලිකව අපි දැනගන්න ඕන දේ තමයි sin කියන්නේ කවුද, cos කියන්නේ කවුද, tan කියන්නේ කවුද මේකට හොයාගන්න. sin කියන එක ලබා ගන්න පුළුවන්. අපි කලින් කතා කරපු සම්මුඛ පාදේ දිග කර්ණ පාදේ දිගෙන් බෙදලා. අපි දැන් සම්මුඛ පාදේ කලින් හඳුනාගත්තා. ඒ දෙක කර්ණ පාදේ දිගෙන් බෙදලා. cos කියන එක ලබා ගන්න පුළුවන්. බද්ධ පාදයට අදාළ දිග කර්ණ පාදයට අදාළ දිගෙන් බෙදුවහම අනුපාතයක් ලෙස ලබා ගන්න පුළුවන්. tan කියන එක ලබා ගන්න පුළුවන්. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ මේ ටික කෙටි කරනවා. සක සහ සයන බෙදීම කයන්න බයන්න බෙදීම කයන්න සහ සයන බෙදීම බය. ඔයා ඒ කෙටි ක්‍රමයකට මතක තියාගන්න. දැන් ඔයාලට මම කියලා දුන්නා ටික මම පාවිච්චි කරන්න හැටි කියලා දෙන්නම්. මෙන්න මේ දීලා තියෙන රූප සටහනේ මේ x කෝණය ඇසුරෙන් sin ලියන හැටි බලන්න. sin සමානයි වෙන sin කෝණය x නම් sin x සමානයි. අපි දන්නවා කෙටි ක්‍රමය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ සයන්න බෙදීම කයන්න. අන්න දැන් ඔයා පළවෙනියටම ගානක් හදනකොට අපි කොහොම කිව්වත් ඔයා අඳුන ගන්න ඕනේ මේක සම්මුඛ පාදයේ කවුද, මේක කර්ණ පාදයේ කවුද, බද්ධ පාදයේ කවුද. මේ ගානේදී ස්ථිරයි මෙයා වෙනස් කරන්න අපිට බෑ. නමුත් මේ කෝණය හොඳට තේරුම් ගන්න. මෙතන තමයි අල්ල ගන්න ඕන වැඩේ. මේ කෝණය බැඳලා තියෙනවා මෙයත් එක්ක. මේකත් එක්කත් බැඳලා තමයි. නමුත්
බලපෑමක් කරන්න බෑ මේක කාරණේ. ඒ නිසා මේක බැඳුණු නිසා අපි කියනවා මෙයා බද්දේ කියනවා. මෙයා බද්ද පාදේ වෙනවා. සහ මේ කෝණයට ඉස්සරහින් ඉන්නේ මෙයා. නිසා මේ සම්මුඛය වෙනවා. මූලික වටයේදී ටියුට් එකේ ගණන් තියෙනවා. ටියුට් මීටින් වල දෙනවා මේ ගැන. ඔයා මූලික වටේ ගණන් හදනකොට කර්ණය සම්මුඛ පාදේ බද්ද පාදේ මේ ටික අඳුනගෙන ඉන්න වඩා හොඳ දේ පුරුදු වෙනකම් මේක ලියුවා නම් හරි. එහෙනම් අපි දන්නවා මෙන්න මේකේ සම්මුඛ පාදය 3යි සහ මේකේ කර්ණ පාදය 5යි. අපි මේක ලියනවා 3යි 3 වෙදීම 5යි. අපිට ලියන්න පුළුවන් අවසානයේ sin x කියන්නේ 3 වෙදීම 5යි. මම දැනට බලාපොරොත්තු වෙන අනුපාතයක් ලෙස ලියන ආකාරය කියන්නේ විතරයි. ඊට පස්සේ අපිට මේකේ cos ඕනේ නම් cos x කියන්නේ බද්ද පාදයේ බෙදීම කර්ණ පාදයේ. එහෙනම් බයන්න බෙදීම කයන්න. මෙන්න අපි අඳුනගත්ත බයන්න කියන්නේ 4යි. බද්ද පාදයේ 4යි. සහ කර්ණය 5යි. අන්න අපිට ලියන්න හැකි cos x සමානයි සහ 4 බෙදීම 5 කියලා. මෙතන ඔයාලට මම කියලා දුන්න දේ පැහැදිලි කියන එක. ඊට පස්සේ අපිට ওই රූපෙටම අදාළව tan ලියනවා නම් මේකට අදාළ tan ලියනවා නම් tan වෙන්නේ කොහොමද? අපි දන්නවා tan කියන්නේ දැන් ඔයා සම්බන්ධ ටික මතක තියාගන්න. tan එක සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ද පාදයේ. මේ රූපේ සම්මුඛ පාදයේ වෙන්නේ 3යි. සහ බද්ද පාදයේ 4යි. මම හිතනවා මූලික වටේදී වර්ණය කියලා දුන්න ගාන පැහැදිලි කියන එක. අපිට අවසාන ලියත හැකි tan x සමානයි 3 බෙදීම 4 කියන එක. හරි. අපි එහෙමත් තියෙන ගාන හදමු. බලන්න මේ ගානේදී මේකෙදි අපි x කෝණය ඇසුරෙන් හදනවා නම් sin x සමානයි. දැන් අපි කලින්ම මේක අඳුනගත්තා නම් හරි. මේ තියෙන්නේ කර්ණය. මේ තියෙන්නේ x එක්ක බැඳුණු කෙනා. බද්දය. මේ තියෙන්නේ සම්මුඛ කෙනා. මොනවද ටික අඳුනගන්න. එහෙනම් sin x කියන්නේ සම්මුඛ පාදය. එහෙනම් සයන්න බෙදීම 6යි. අන්න සම්මුඛ පාදය 6යි. කර්ණ පාද 10යි. එහෙනම් අපිට ලියත හැකි sin x සමානයි 6 බෙදීම 10ක් වෙනවා. ඊට පස්සේ මම ලියන්න ඕනේ cos x බද්ද පාදයේ බෙදීම කර්ණ පාදයේ. බයන්න බෙදීම කයන්න. මෙන්න බයන්න 8යි. එහෙනම් මෙන්න කයන්න 10යි. අන්න cos x සමානයි 8 යට 10යි. මම මූලික වටේදී උත්සාහ කරන්නේ මේක sin cos tan කියන කට්ටිය යොදන හැටි අඳුන ගන්නවාට කියලා දෙන්න. ඊට පස්සේ tan ලියත හැකි tan x සමානයි සම්මුඛ පාද බෙදීම මධ්‍ය පාදය. එහෙනම් සම්මුඛ පාදය 6යි. මධ්‍ය පාදය 8යි. එහෙනම් tan x සමානයි 6 බෙදීම 8. මම හිතනවා ඔයාලට මේ ගැන පොඩි හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියන එක. ඊට පස්සේ අපි තව ගැටලු ටිකකට යමු. අපි මේ ප්‍රශ්නේදී බලමු මේ ත්‍රිකෝණවල පාදවල දිග දීලා නැහැ. පාදවල දිග වෙන වෙනම දීලා නැහැ. නමුත් පාදවල මේ ත්‍රිකෝණ ඇසුරෙන් අපිට sin ලියන්න කිව්වොත් අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ බලමු. අපි බලමු මේ කෝණ මෙන්න මේකේ පාද ටික අඳුන ගන්න පළවෙනියෙන්. මෙයා කර්ණය. සහ මේක බැඳලා තියෙන්නේ මේ සලකන ඒ කෝණය. අපි දැන් ඒ කෝණය ගැන සලකන්න. නම් මෙයා බද්ද සහ යාර ඉස්සරහින් මෙයා ඉන්නේ. එහෙනම් මෙයා සම්මුඛ. මොනවද ටික අඳුන ගන්න පළවෙනියට. හරි. ඔය ටික දන්නවා නම් දැන් මට ඕන sin a නම්. ඔයා දන්නවා sin කියන්නේ සම්මුඛ පාද බෙදීම කර්ණ පාදය. සම්මුඛ පාද බෙදීම කර්ණ පාදය. දැන් පාදවල දිග ලියනකොට ඔයා දන්න ක්‍රමයක් තියෙනවා. මම මෙතනදී කියලා දෙන්නම්. මේ දිග අපිට AC කියත හැකි. මේ දිග අපිට BC කියන්න පුළුවන්. මේ දිග AB. මොකද පාදවලට වෙනම දිගක් තියලා නැති නිසා. නම් සම්මුඛ පාදය කියන්නේ මේ ගානේ හැටියට සම්මුඛ පාදය වෙන්නේ BC. සහ මේකේ කර්ණය වෙන්නේ AC.
අපිට කියත හැකි sin A සමානයි. sin A සමානයි BC බෙදීම AC. මොන අපි එක සම්බන්ධතාවයක් ලැබුවා. සෝ ඒ වගේ ලියත හැකි cos A. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. එහෙනම් බද්ධ පාදයේ එන්නේ එකට අදාළ බද්ධ පාදය. මේ ත්‍රිකෝණයට අදාළ බද්ධ පාදයේ AB. බද්ධ පාදයේ AB. එකට අදාළ කර්ණය AC. ඔය වගේම අපිට ලියත හැකි tan A. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේ අදාළ සම්මුඛ පාදය වෙන්නේ BC. මේකට අදාළ බද්ධ පාදය වෙන්නේ AB. හොඳට අඳුන ගන්න. එක වෙන හැටි. අපි සලකන කෝණෙත් එක්ක මේ ගානෙත් ගත්තාම මේ තියෙන්නේ අපේ බද්ධ පාදය. බැඳලා තියෙන බද්ධ පාදය. මේ තියෙන්නේ කර්ණ පාදය. සහ මෙයා ඉස්සරහින් ඉන්නවා. මෙයා සම්මුඛයේ. මේ පාද දිග ලිව්වොත් අපිට DF කියලා ලියත හැකියි. මේක EF කියත හැකියි. මේක DE කියත හැකියි. එහෙනම් මම මේකටත් sin cos tan ලියනවා. මේකට ලියනවා sin D. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. මේකට සම්මුඛ පාදයේ EF. කර්ණ පාදයේ වෙන්නේ DF. සමහර ලියත හැකි මේකට cos D ලියත හැකි. cos D. අපි සලකන කෝණය D නිසා. බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. මන්න මෙයාට බද්ධ පාදයේ DE. මේ කර්ණ පාදයේ DF. ඔස්සේ අපිට ලියත හැකි tan D. tan D සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේකට අදාළ සම්මුඛ පාදයේ EF. මේකට අදාළ බද්ධ පාදයේ DE. මෙහෙම පාදවල අනුපාත සුරේ ලියන එක පවා අපි පුරුදු වෙන්න ඕන හොඳට. මේවා නැවත බලන්න හොඳ අවබෝධයක් ලබා ගන්න. අපි තවත් එක ගානකට පුරුදු වෙනවා. මේකෙදි කර්ණය මෙයා. මෙතනදී මෙයා බද්ධ පාදේ හේතුව බැඳලා තියෙන්නේ. හරියටම තේරුම් ගන්න. මෙයා සම්මුඛේ. එහෙනම් මම ලියනවා ත්‍රිකෝණමිතික අනුපාත තුන sin m සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. මේක සම්මුඛ පාදයේ වෙන්නේ ST. කර්ණ පාදයේ වෙන්නේ SM. මම ලියනවා මේකට cos m. එහෙනම් බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. මේකට බද්ධ පාදයේ TM. නැත්නම් MT සහ කර්ණ පාදයේ SM. සහ මොළේන tan m. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේක සම්මුඛ පාදයේ ST. සහ මේක බද්ධ පාදයේ MT. ඉතින් මේ අවස්ථා තුනේදී උත්සාහ කරේ sin cos tan භාවිතා කරන්න හැටි. අපි තවත් ගණන් වලින් බලමු. ටියුට් එකේ පළවෙනි ටියුට් එකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න වලට අපිට යන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්න වලට තව කියලා දෙන්න. මේ ටික ලියා ගන්නවා. අපි තවත් ප්‍රශ්න ටිකක් ඉගෙන ගමු. දැන් අපි තාමත් පුරුදු වෙන්න ඕනේ sin cos tan දාන හැටි. මම මේ කෝණය r සලකලා මෙන්න මේ r කෝණ සලකලා ගත්තාම මේකට sin r cos r tan r ලියන්න ලෑස්ති. ඒ ලියනකොට මෙයා කර්ණය සහ මෙයා බද්ධය සහ මෙයා සම්මුඛය. මම ලියනවා sin. මම ලියනවා sin r සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. අන්න මෙයාට සම්මුඛ පාදය වෙන්නේ 2යි. සහ මෙයාගේ කර්ණ පාදය මූල 5යි. අපිට ඔයිට වඩා සුළු කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. cos r බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. මම මේ සිංහල සම්බන්ධය ලියන්නේ තවමත් ඔයාලට තේරුම් කරන්න ඕන නිසා
ඔයාට මේ වෙනකොට පැහැදිලි නම් ඔයා එක නොලියා යන්න. බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදයේ. එහෙනම් 3යි බද්ධ පාදයේ 3යි සහ කර්ණ පාදයේ මූල 15යි. අන්න ඒ උත්තරේ. ඊට පස්සේ tan r ලියනවා. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. එහෙනම් මේකට අනුව සම්මුඛ පාදයේ වෙන්නේ 2යි. බද්ධ පාදයේ වෙනවා 3ක්. අන්න ත්‍රිකෝණමිතික අනුපාත 3 එන හැටි මම හිතනවා යම් විදිහකින් මාට අවබෝධයක් ඇති කියලා. ඊට මේකට ලියුවොත් මේක අපි ලියන්නේ p කෝණය ඇසුරින්. p කෝණය ඇසුරින් ලියනකොට මේ තියෙන්නේ බද්ධ පාදය. මේ තියෙන්නේ කර්ණ පාදය. සහ මේ තියෙන්නේ සම්මුඛ පාදය. මොනවා අපි ලියනවා sin p. sin p සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. එහෙනම් සම්මුඛ පාදය 1යි. කර්ණ පාදයේ මූල 5යි. cos p ලියනවා. කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. බද්ධ පාදයේ 2යි. යට මූල 5යි. tan p කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේකදී සම්මුඛ පාදය 1යි. බද්ධ පාදය අපිට එනවා 2යි කියලා. මම හිතනවා මේ කරපු දේ ප්‍රශ්න දෙකේදී ඔයාලට මේ ගැන පුළුල් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. තවත් කියලා දෙන්න තවත් එකක් කියලා දෙන්නම් ඔයාලට. පැහැදිලි මදින ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු මේ වගේ රූපයක් ත්‍රිකෝණයක් අරගෙන මෙතන x කෝණයක් ලකුණු කරලා මේක 1යි මෙතන 3යි සහ මෙතන මූල 10යි කියලා ගන්නවා. මම ලිව්වොත් මට මෙයා ඇසුරෙන් ලියන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත 3 ලියනවා. ඔයා මට කලින් ලියලා පුරුදු වෙන්න. එහෙනම් මම ලියනවා sin x සමානයි අපි දැනගන්න ඕන දේ තමයි මෙයා කර්ණය කොහොමද? එතකොට මෙයා ඉස්සරහින් ඉන්නේ සම්මුඛේ සහ මේ තියෙන බද්ධ පාදය. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. නැත්නම් සම්මුඛ පාදය 1යි. මෙතනදී තේරුම් ගන්න මේ කෝණය මෙයත් එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා අපි මෙයා බද්ධ පාදය ලෙස ගත්තා. ඊට cos x සමානයි බයන්න බෙදීම කයන්න. නම් මේකේ බයන්න 3යි. බද්ධ පාදය 3යි. එයා මූල 10යි. tan x සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අන්න සම්මුඛ පාදය 1යි. බද්ධ පාදය 3යි. මම දැන් කියනවා වටේ උඩ එකේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ හදලා පුරුදු වෙන්න. මේ කියලා දුන්න දේවල් එක්ක. අපි ඊළඟට කතා කරමු ප්‍රශ්නාංක ටියුට් එකේ ඩවුන්ලෝඩ් කරගන්නවා. ටියුට් එකේ 4 වෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා. මේ වගේ ගානකදී. ඒගොල්ලෝ දෙනවා අපි කියමුකෝ sin x සමානයි අපිට කියනවා 3 බෙදීම 5යි. අපිට sin x වල අගේ දීලා එයාලා අපෙන් අහනවා cos x අහනවා tan x අහනවා. ඊටු දෙන්න අහනවා. මේ වගේ ගානකදී පළවෙනියෙන්ම කරන්න ඕනේ අඳුන ගන්න මෙන්න මේ දේ. ඔයා දන්නවා sin x සමානයි 3 බෙදීම 5යි කිව්වහම මේ උඩ ඉන්නේ සම්මුඛ පාදය. sin කියන්නේ සම්මුඛ පාදෙ බෙදීම කර්ණ පාදය. උඩ ඉන්නේ සම්මුඛ පාදය සහ යට ඉන්නේ කර්ණ පාදය. ඔයා පොඩි ත්‍රිකෝණයක් හදිනවා. ඒ ඇඳලා x කෝණය ලකුණු කරලා වැදගත්ම දේ තමයි x කෝණයට මෙයා බද්ධ පාදය කියලා දැනගන්න එක. මෙයා කර්ණය, මෙයා සම්මුඛේ. අපි දැන් මේ දීලා තියෙන අගයන් දෙක ලකුණු කරගන්නවා. බලන්න. මේකේ හැටියට සම්මුඛ පාදය 3යි. මේකේ හැටියට කර්ණ පාදය 5යි. දැන් ඔයා තවෝනේ මෙයා හොයාගන්න. ඔයාට මෙයා හොයාගන්න ඕනේ. අපි ඒක හොයාගන්නවා පයිතගරස් වලදී. පයිතගරස් යන මූලික අවබෝධයක් ලබා ගන්න යුතුයි. ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. එහෙනම් පහේ වර්ගය සමානයි. පහේ වර්ගය සමානයි. තුනේ වර්ගය ධන r වර්ගය. මම 25යි මෙතන.
9යි. මෙයා මෙහාට ගෙනාවොත් 25න් 9 අඩු වෙනවා. 25 අඩු කිරීම 9 සමානයි r වර්ග. මෙතනින් 16ක් එනවා. වර්ගමූලය හොයන්න. ඒ හෙව්වහම අපිට උත්තරේ එනවා r 4යි. ඒ කියන්නේ අපි මෙයාව 4යි කියලා දන්නවා. දැන් බලන්න. අපි ත්‍රිකෝණයක් දන්නවා ත්‍රිකෝණයක්. ඒකේ සම්මුඛ පාදය 3යි, ඒකේ කර්ණ පාදය 5යි, ඒකේ බද්ධ පාදය 4යි. අපි අහන ඉතුරු දෙක ලියත හැකියි. cos x tan x ලියත හැකියි. අපි ඒක ලියනවා. බලන්න මේ විදිහට. මට ඕනේ cos x නම් cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. මේ ගාන හැටියට බද්ධ පාදය 4යි. කර්ණ පාදය 5යි. සහ මට ඕනේ tan x නම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේ ගාන හැටියට සම්මුඛ පාදය 3යි. සහ මේකේ බද්ධ පාදය 4යි. ගාන ගැන පොළු අවබෝධයක් ආවනම් හරි. නැත්නම් මේ බලන්න. sin x දුන්නා. ඒක අපි ලියාගත්ත sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. ගාන හැටියට සම්මුඛ පාදය 3යි කර්ණ පාදය 5යි. සම්මුඛ පාදය 3යි කර්ණ පාදය 5යි. අපි ඊටු එක විපරිත කරස් දාලා. අපි තව ගානක් බලමු. අපිට ගානකදී cos x සමානයි අපි හිතමු මේ විදිය දීලා ඉතුරු දෙන්න අහනවා. ඉතුරු දෙන්න. මූලිකව දැන් අපි කලින් අවබෝධයක් තියෙන නිසා අපි ලියා ගන්නවා cos x මෙතන කවුද? cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදේ. ඔය ටික ලියාගත්තා. අපි පොඩි ත්‍රිකෝණයක් ඇඳලා ඒක ලකුණු කරගන්නවා. වැදගත්ම දේ තමයි පාද හඳුන ගන්න එක. මේ තියෙන්නේ බද්ධය, මේ තියෙන්නේ සම්මුඛේ, මේ තියෙන්නේ කර්ණය කියලා හඳුන ගන්නවා. නම් බද්ධ පාදයේ මේකේ බද්ධ පාදයේ 1යි සහ කර්ණ පාදයේ 3යි. දැන් මට මෙයා හොයා ගන්නවා. අපි කලින් වගේම පයිතගොරස් දානවා. එහෙනම් ඒත් එන්නේ කර්ණ පාදයේ වර්ගය 3 වර්ගය සමානයි r වර්ගය ධන 1 වර්ගය. එතනින් 9යි. එතනින් r වර්ගය එතන 1යි. මෙයා මෙහාට ගේන්න 9 අඩු කිරීම 1 සමානයි r වර්ගය. එතනින් 8යි. r වර්ගය වර්ගමූලය ගන්න. වර්ගමූලය ගත්තාම මෙහි උත්තරේ අපි මීට වඩා සුළු කරලා කරණීයාකාරයට තියන්න උත්සාහ කරන්නේ නැහැ මේ වෙලාවේදී. මට අවශ්‍ය ප්‍රශ්න එන හැටි කියලා දෙන්න. නැත්නම් මේක අපිට කරණ පාඩමෙන් සුළු කරත හැකි. අටක මූලයක් නැති නිසා උතනින් නවත්තනවා. හැබැයි අපි එක දෙයක් දන්නවා. දැන් මේ ගානේ මෙන්න මෙයාගේ උත්තරේ මූල 8යි. මම හිතනවා ඒක තේරුණා කියන එක. දැන් ඔයා මේකේ ඉතුරු දෙන්න ලියනවා sin. මෙයාට sin ලියනවා. sin x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. අන්න මේකේ සම්මුඛ පාදය මූල 8යි. කර්ණ පාදය 3යි. ඊට tan x ලියනවා. tan x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අන්න සම්මුඛ පාදයේ මූල 8යි. බද්ධ පාදය 1යි. අපිට ඔතනින් දේ සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒක ලියා ගන්න. ටියුට් එකේ ගණන් එකට උත්සාහ කරන්න කියලා දෙන්නම්. අපි ඊළඟට මේකෙන් තව ප්‍රශ්නයක් බලනවා මේ වගේ. සමහරවිට කෙටි ප්‍රශ්න වල එනවා අමාරු ප්‍රශ්න පත්‍ර පොත්වල දිහනවා. tan x සමානයි 2 දීලා අපෙන් අහනවා sin x කියලා. තව cos x ඔබට දෙන්නම අහන්න එක්කෙනෙක් වෙන්න පුළුවන්. හරි. හතර විදිය බලා ගන්න. මෙයාගේදී tan x සමානයි හරි. දෙක දුන්නත් ප්‍රශ්නයක් නැහැ. අපිට යටින් එකක් ලියත හැකියි. අන්න අපි දන්නවා tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අපිට එතනින් එහා වැඩේ සාමාන්‍යයි. ඔයා කලින් කරගත්ත විදිහ එකක්. x කෝණයක් මෙතනින් ලකුණු කරලා මෙන්න අපේ තියෙන බද්ධ පාදය. මෙන්න සම්මුඛ පාදය තියෙනවා. මෙන්න සම්මුඛේ මෙන්න බද්ධේ හරි. අපි දැන් මොකද ටික ලකුණු කරගන්නවා. මේක 2යි. මෙයා 2යි. මෙයා 1යි. මෙයා දන්නේ නැහැනේ. අපි කැමති සංකේතයක් අරගෙන දැන් පයිතගොරස් ලියනවා. r වල වර්ගය සමානයි 1 වර්ගය ධන 2 වර්ගය. නම්
r වල වර්ගය සමානයි. එකේ වර්ගය 1යි. දෙකේ වර්ගය 4යි. r වර්ගය සමානයි 5යි. වර්ගමූලය ගන්න. ගත්තාම r සමානයි මූල 5. අන්න අපි දැන් දන්නවා r කියන්නේ මූල 5. අපිට එහෙනම් දැන් මේ ගාන ඊටු ටික හදා ගන්න පුළුවන්. අපිට ලියත හැකි sin x. sin x සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. අන්න මේ ගානේ සම්මුඛ පාදය 2යි. කර්ණ පාදයේ මූල 5යි. අපි ලියනවා cos x ලියනවා. cos x බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. බද්ධ පාදයේ වෙන්නේ මේකේ 1යි. කර්ණ පාදයේ මූල 5යි. මම හිතනවා ඔයාලට ඒ ගානදී අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් පුළුවන් නම් මට කලින් මේක හදන්න. මේකෙත් ඒ ටිකමයි. අපි ලියනවා tan x සමානයි 4. යටින් 1 ලියලා මේ තියෙන්නේ එහෙනම් සම්මුඛේ, මේ තියෙන්නේ බද්ධය. අන්න පොඩි ත්‍රිකෝණයකට යනවා. එහෙනම් x කෝණය අසුරින් ලකුණු කරනවා. වැදගත්ම දේ පාද අඳුන ගන්න එක. මේ තියෙන්නේ බද්ධය. මේ තියෙන්නේ සම්මුඛේ. අඳුන ගන්න. හරි. මෙතන 4යි. මෙතන 1යි. මෙයාට අපි සංකේතයක් අරගෙන අපි එකට පයිතගරස් දානවා. t වල වර්ගය සමානයි 4 වර්ගය ගන්න 1 වර්ගය. t වල වර්ගය සමානයි 16යි. මෙතනින් 1යි. t වර්ගය සමානයි මෙතනින් 17යි. වර්ගමූලය ගන්න. ගත්තාම t කියන්නේ වර්ගමූල 17යි. අන්න අපි දන්නවා t වල උත්තරේ වර්ගමූල 17යි. අපි ඊටු දෙක ලියත හැකි දැන්. එහෙනම් අපිට ඕන sin අපි ලියනවා sin x ලියනවා. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. නිගානේ හැටියට සම්මුඛයේ 4යි. කරණේ මූල 17යි. cos x ලියනවා. බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේකේ බද්ධය 1යි. කරණේ මූල 17යි. ඒකේ තියෙන ඊටු ප්‍රශ්න ටික හදන්න. හදලා ඒකට පුළුල් අවබෝධයක් ලබා ගන්න. නැවත හදන්න. අර හොඳට පුරුදු වෙනකන් හදන්න. වැඩි අතාරින්න එපා. පුළුවන් තරම් කාලය අරගෙන සුළු කරන්න. අපිට ඊළඟ තියෙන 6 වෙනි ප්‍රශ්නය හදනකොට ඒ තියෙන වගුව ඕන වෙනවා. ඒ තියෙන වගුව අපි ලියලා කරගන්න. පාඩම් කරන තත් පේපර් පොඩ්ඩක් මේක කඩදාසියක ලියලා ඉති අලව ගන්න. නැත්නම් හරි බයෝ හරි කරන කෙනෙක් වුණොත් ඒ ලෙවල් වලදී අනිවාර්යෙන් කටපාඩම් වෙන්නම ඕන. එහෙම නැතුව මොලල් මට්ටමේදී නම් මේ කටපාඩම් කරන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. අපිට තිබුණොත් හොඳයි. නැත්නම් වලින් හරි බයෝ වලින් හරි ඉගෙන ගන්නවා නම් මේ දේවල් දැනගෙන සිටිය යුතුමයි. සහ මෙතන රටාවක් තියෙනවා. බලන්න සයින් වල දෙකෙන් එකයි, එකයට මූල දෙකයි, මූල තුනට දෙකයි. කොස් වලදී එක අනෙක් පැත්ත හැරලා යන්නේ. හොඳට පේනවා මෙතන තියෙන ගාන සහ මෙතන තියෙන ගාන මේ යන්නේ ඒවා මාරු කරලා සහ දැන් තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් බලන්න මෙයාගෙන් බෙදුවම තමයි මෙතන එන්නේ මෙයාගෙන් බෙදුවම තමයි මෙතන එන්නේ මේක මේකෙන් බෙදුවම තමයි මෙතන එන්නේ මම ඒ ගැන ලොකු අවබෝධයක් දෙන්න යන්නේ නැහැ ඔයගොල්ලෝ මට්ටමේදී අපිට හරි දැන් ප්‍රශ්නාංක 6 වගේ කෙනෙක් හදන්න ගියාම බලන්න තියෙන දේ දැන් ප්‍රශ්නාංක 6 තියෙන පළවෙනි එක sin 60යි tan 60යි ගුණ වෙනවා. sin 60 සහ tan 60. මම නැවත කියනවා මේක හැකිනම් අවබෝධ කරගෙන යන්න. A level විද්‍යා විෂයක් කරන කෙනෙකුට මේක අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේක කොහොම හරිම තේරුම් ගන්න. මේ බලන්න අපි මේ ගාන හදනකොට මේ දෙක අතර ගුණ කිරීමක් තියෙනවා. sin 60 කියන කෙනා tan 60 කියන කෙනා අතර ගුණ කිරීමක්. මම අපේ වගුවෙන් බලනවා sin 60. අන්න මූල තුනට 2යි. සහ අපේ වගුවෙන් බලනවා tan 60. අන්න ඒකට එනවා මූල 3යි. ඉතින් කවුරුත් නැහැ එකක් ලියා ගන්නවා. දැන් මට ඕන වෙනවා පරණ පාඩමේ දැනුම චුට්ටක්. ඉත තියෙන හැටි ලියන්න. හොඳට තේරුම් ගන්න. යම් පරණ පාඩමේදී තියෙන දෙයක් තමයි එකම වර්ග දෙන්නේ ගුණ වුණොත්. එකම වර්ග දෙන්නේ ගුණ වුණොත් වෙන දෙයක් කියන්න. මෙතන හැදෙනවා දෙවරක් දෙක 4යි. වර්ගමූල 4යි 4 මූල 2යි. අපි ඔහොම යන්නේ නැතුව
මෙහෙම ලියනවා එකපාරට. දෙන්නම එකම වර්ගය නම් දෙන්නම ගුණ වෙනවා නම් වර්ගමූල අයින් වෙනවා කියලා මතක තියාගන්න. අපි බැලුවා මූල තුනේ ගුණ වුණාම වර්ගමූල අයින් වෙනවා. හැබැයි ඔය දේ වෙන්නේ එක වර්ගයයි වුණොත් විතරයි. දැන් මූල 3යි සම වෙන මූල 2යි මූල 3යි ගුණ වුණාට ඕක වෙන්නේ නැහැ. එමුණත් මූල 6ක් වෙන්නේ. වෙනස් වර්ගයයි ගුණ වෙනකොට වෙන දේ ඊට අනුරූප වෙනස් වෙනවා. මෙතනදී මූල 10ක් වෙනවා. ඔය ගැන පොඩි අවබෝධයක් තියාගන්න කරන්නේ. මෙතනදී අපිට නම් අර කියපු දේ අරනවා. මූල 3යි ගුණ වුණාම මූල නැති වෙලා 3යි උත්තර එනවා 3 8 2. අන්න මේ ප්‍රශ්නේ විසඳගත් හැටි මම පැහැදිලි කරේ. නැවත කියලා දෙන්නම් ඔයාලට ඒක. වගෝ උදව් කරගෙන තමයි අපි වැඩේ කරගෙන යන්නේ. නැත්නම් අපි දන්නවා sin 60 කියන්නේ මූල 3ට 2යි. බලන්න sin 60. දෙවෙනකොට මේක ඉගෙනගෙන නැති කෙනෙක් උනා තේරුම් ගන්න sin 60 කියන්නේ මූල 3ට 2යි. සහ tan 60. tan වලදී 60 එන්නේ මූල 3යි. නම් මෙතන මූල 3යි. යටින් එක. මේ දෙන ගුණ වෙනවා 3යි. යට දෙකක් වෙනවා. ප්‍රශ්නාංක 2 ගත්තොත් ඒකෙදී sin 60යි cos 30යි. sin 60යි cos 30යි. ඒත් මේ දෙන්න ගුණ වීමක් තියෙන්නේ. අපි දන්නවා sin 60 මූල 3ට 2යි. මූල 3ට 2යි. cos 30. අන cos 30ත් දෙන්නේ මූල 3ට 2යි. අපිට බොහොම ලස්සනට ලියත හැකි ඔයා දන්නවා මේ සටහනට අනුව මූල එයාගෙන් ගුණ වුණොත් මූල නැති වෙනවා. මේ તો 3 අරක් 3 නම් 9 මූල 3යි කියලා තවරවන්න නම් ගත්තා හැකි. මෙතන දෙවරක් දෙක හතරක් වෙනවා. පළවෙනි ප්‍රශ්න දෙක කියලා දුන්න දේවල් පැහැදිලි කියලා මම හිතනවා. ප්‍රශ්නාංක 3ට උත්තරයක් ගන්නකොට ප්‍රශ්නාංක 3ේදී තියෙන cos 30යි sin 60යි බය වෙන්න එපා මුලින් තේරුම් ගන්න මේක ස්ථානියෙන් හදාගන්න sin 30යි cos 60යි දැන් වගුවෙන් මේ අගයක් ගත්තොත් මේ දෙක අතර ගුණ කිරීමක් cos 30 වෙන්නේ අන මූල 3ට 2යි sin 60 වෙන්නේ ඒත් මූල 3ට 2යි sin 30 ගත්තොත් භාගයයි සහ cos 60 ඒත් භාගයයි අන්න අවසානයේ මෙතනින් මේ දෙන්න 3ට 4 වෙනවා ඇයි අපි දන්නවා මූල ගුණ වෙනකොට මූල අයින් වෙනවා එකම ජාතිය ගුණ වෙනකොට සහ මෙතන 4ෙන් 1 වෙනවා භාග පාඩමේදී තියෙන නීතියක් භාග දෙක යට සමාන වුණොත් යට සමාන නම් ඒ කියන්නේ පොදු හරයකට ඇවිත් තියෙන්නේ උඩ දෙන්න එකතු කරන්න තියෙන්නේ 3යි 1යි 4යි 4 යට 4යි ඒක තව සොලු කරලා අපිට 1යි කියන එක කියත හැකියි මම හිතනවා අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා තව තෝරාගත්ත දාන කියලා දෙන්නම් ප්‍රශ්නාංක 12 වගේ එකක් ගත්තොත් ප්‍රශ්නාංක 12 තියෙනවා 2යි මූල 3යි cos 30 2යි මූල 3යි cos 30 වෙන 2ට මූල 3යි tan 60 මේවට අපි වෙන්න නැතුව මූල දෙන්න ඕනේ 2යි මූල 3යි cos 30 කියන්නේ අපි දන්නවා මූල 3ට 2යි එන 2ට මූල 3යි අපි දන්නවා tan 60 මූල 3යි බලන්න දැන් බොහොම ලේසි වෙනවා සුළු වෙන අය ගොඩක් ඉන්නවා මේවා අයින් වෙනවා දෙක කැපිලා අයින් වුණාම 3යි මූල 3යි එන්නේ අඩු කෙරෙන්න මේ දෙකත් අයින් වෙනවා බලන්න අර කියන තරම් ලොකු ප්‍රශ්නයක් නැහැ අවසාන උත්තරේ එකක් බවටපත් වෙනවා මම හිතනවා ඔයාලට මම මේ කියපු දේ මේ කරපු දේ අවබෝධයක් ලැබෙන්නේ නැති කියන එක ඊට පස්සේ මම ප්‍රශ්නාංක 7 කියලා දෙන්න ලෑස්ති වෙලා ප්‍රශ්නාංක 7 නම් ඔයාලා හැමෝටම ඕන වෙනවා. ඒ නිසා ඒක දැඩි අවධානයෙන් බලන්න වෙනවා. මේ වගේ දීලා
මේක අංශක 30යි කියලා දීලා මේක සෙන්ටිමීටර් 2ක් කියලා දීලා මේක x කියලා අපෙන් අහනවා. පොදුවේ ගානක් හදනකොට මුණ දෙන ප්‍රශ්න අපි මෙහෙම කරමු. පොදුවේ මම ප්‍රශ්නාංක 7ක් හදන්න උදව් කරන්න මාර මේ විදිහට. අපි ගණන් කරමු මේ විදිහෙන්. හොඳටම අහගන්න. මේක අංශක 30යි මේක 10යි සෙන්ටිමීටර වගේ දීලා මගෙන් මේක අහනවා. අපි හිතන්නේ මේක හරි මේක හරි. අපි මුලින් එකක් හොයමු. ඔයා හරියටම තේරුම් ගන්න මේ ප්‍රශ්නේදී කල යුතු දේ. ගොඩක්ම ප්‍රශ්න තියෙන තැන මෙන්න මේ තියෙන එක්කෙනා මේ කෝණෙත් එක්ක ගත්තාම මේ තියෙන පාදය මේක සම්මුඛ පාදය අඳුන ගන්න ඕනේ. සහ මේක කර්ණය. ඒක ප්‍රශ්නයක් වාගේ නැහැ. කර්ණය කියන්නේ මේක සම්මුඛය. ඔයාට අවශ්‍ය මෙන්න මේ අංශක 30 සහ මේවා ඔක්කොම පාවිච්චි කරලා මේ x වල පයිතගරස් දාන්න බෑ. පයිතගරස් දාන්න මේ පාද දිග තියෙන්න ඕනේ. හරි. අපිට කරන්න තියෙන එකම එක විකල්පයයි. ඒ මොකක්ද? අපි බලන්න ඕනේ මේ සම්මුඛ පාදේ මේ කර්ණ පාදේ සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාත මොනවද කියලා. අන්න අපි ත්‍රිකෝණමිතික අනුපාත ටික නැවත ලියුවොත් අපි දන්නවා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය, cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය, tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරි. අපි ওই ටික දන්නවා. අන්න දැන් ওই ටික අපිට ඕන වෙනවා. ඔන්න ගානක් තියෙනවා. ඒ ගානේ කර්ණය දීලා තියෙනවා. අහනවා සම්මුඛේ. සයන්නයි කයන්නයි තියෙන්නේ. මේක වෙන්න බෑ. මේක આવොත් බයන්නයි කයන්නයි. මේක වෙන්නත් බෑ. සයන්නයි බයන්නයි. එහෙනම් මම තීරණය කරනවා. ගොඩක්ම තමයි ප්‍රශ්න තියෙන තැන දාන ත්‍රිකෝණමිතික අනුපාතය තීරණය කරගන්න ඕනේ. ඒක තීරණය කරගන්නේ අගේ දීලා තියෙන්නේ කර්ණයේදී. අගේ අහන්නේ සම්මුඛේ. ඒ නිසා සයි. නැසවන්න හොඳට පාඩම් කරගන්න. අන්න මම ලියනවා මේකට sin කියලා. sin කීයද? sin කලින් මගේ මේ sin මේසරේ දීලා තියෙනවා කෝණයක්. හොඳට තේරුම් ගන්න. කලින් මගේ sin කෝණයක් දීලා තියෙනවා. sin 30 කලින් තිබුණ xy අකුරු. ඔව් sin 30 අන්න අපි දන්නවා සිංහල සම්බන්ධය ලිව්වොත් සම්මුඛ පාද බෙදීම කර්ණ පාදය. අන්න සම්මුඛ පාද x කර්ණ පාද 10යි. අර මම කලින් මේවා පුරුදු කරා. මම හිතනවා මේ කියලා දුන්න දේවල් ටික තේරෙන්නේ නැති කියලා. ඔන්න අපි දැන් අපි දන්නවා sin 30 උත්තරේ දන්නවා. නැත්නම් අපි තව පියවරක් ලියන්නම් ඔයාලට තේරුම් කරන්න. මොකද ඉදිරියේදී නම් අපි එකපාරම මේක ලියනවා x බෙදීම 10 හරි. අන්න sin 30. sin 30 කියන්නේ මෙයා. sin 30 භාගයයි. අන්න sin 30 වෙනුවට මම ලියනවා භාගය. භාගය ලියලා. sin 30 වෙනුවට භාගය ලියලා මේක x බෙදීම 10. දැන් තියෙන්නේ මට කොහොම සරල සමීකරණයක්. හරස් ගුණිත පාවිච්චි කරලා මම මේක විසඳ ගන්න පුළුවන්. හරස් ගුණිත පාවිච්චි කරලා. නමුත් හරස් ගුණිතයේදී මෙහෙම පුරුදු වෙන්න මට දැන් x නේ තනි කර ගන්න ඕනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම මේ කියන දේ. x තනි කරන්න ඕන නම් මෙයා විතරක් එහාට ගෙනාව නම් ඇති. අපි හරස් ගුණිත කරලා තේරුමක් නැති වෙනවා නැත්තම්. දැන් මෙයාගෙනුත් මෙහාට ගුණ කරොත් අපි කරලා පෙන්නනවා. අපිට ආපහු බෙදන්න වෙනවා මේ බලන්න. හොඳයි. එහෙනම් 10 වරක් එක කියලා මෙයා මෙහාට එනවා. හරස් ගුණ කරලා. මේක මෙහාට ගත්තා. යටින් දෙන්නම් මාරු කරගත්තොත් සහ මේක දෙවරක් x වෙනවා. එන්න බලන්න ආපහු. එන්න බලන්න ආපහු කියලා දෙනවා. මෙතන හැදෙනවා 10 වරක් එක 10යි. අරක 2යි x වෙනවා. ඉතින් මට සිද්ධ වෙනවා x වන්න. ආයෙම දෙකෙන් බෙදන්න. මේකට මේක අයින් වෙලා එතන 5යි. ඊට වඩා අපිට ලේසි නැද්ද මේකෙදි? මෙන්න මේ තීරණය ගත්තොත්. මේ ගානට ආවන් පස්සේ අපි මෙහෙම හිතන්න. මම sin 30 භාගය ලිව්වා. මේක x බෙදීම 10 ලිව්වා. මොකද තේරුම් ගන්න. දැන් මට තනි කර ගන්න ඕන එක්කෙනා මෙහි ඉර උඩ ඉන්නවානේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම මේ යට ඉන්න එක්කෙනා තමයි මට කරදරේ. එයා විතරක් මෙහාට දාන්න. බලන්න වෙන දේ. ඒතර තහවරක් එක 10යි. 10 බෙදීම 2 සමානයි x වෙන්නේ. අන්න අපිට ලියන්න හැකි. x සමානයි 5යි. අපිට ලියන්න පුළුවන්. x වල උත්තරේ 5යි කියලා. මම හිතනවා ඒක ලොකු දෙයක්. මෙන්න මේක මෙහාට ගේනවාට තේරුණා කියලා හරියට. ඒත් එක්කම තව එකක් කියලා දෙන්නම් පැහැදිලි වෙන්න. අපි ගමු මේ වගේ ගානක් නැවත මේක 20යි. නම් මේක x දීලා මේක අංශක 30ම දීලා තියෙනවා. අර දෙක තේරුම් කරවන්න හදන්න මම අර
මේ තියෙන එක්කෙනා සම්මුඛ පාදේ. සහ මේ තියෙන කර්ණය. අර මොකද වැදගත්ම හරියක් කියන්නේ හොඳට තේරුම් ගන්න. සම්මුඛ සහ කර්ණය සම්බන්ධ වෙනවා sin වලින්. එහෙනම් මම ලියනවා sin 30. sin 30. අංශක 30 දුන්න නිසා සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදේ. මේකේ හැටියට සම්මුඛ පාදයේ x කර්ණ පාදයේ 20යි. අන්න මම දැන් නම් එකපාරම ගන්නවා. sin 30 කියන්නේ භාගයයි. සහ x බෙදීම 20. මට ඕනේ මෙන්න මේ සුළු කිරීම වලට තේරුම් ගන්න. දැන් මම මෙහා විතරක් මෙහාට ගුණ කරන්න. 20යි. 20 එකක් 20යි. යටින් 2යි සමානයි. x සමානයි 10යි. මම ගාමිතන දේවල් දෙකක් තේරුම් ගන්න ඕනේ. ඇයි මේකට sin දැම්මේ? ඇයි අපි cos නොදා sin දැම්මේ? cos දැම්මේ නැත්තේ. cos දානවා නම් cos වල තියෙනෝනේ බද්ධ පාදේ බෙදීම කරන පාදේ. ඉතින් මෙතන බද්ධ පාදයක් ගැන කතා වෙන්නේ නැහැ. බද්ධ පාදයක් හොයන්න කියන්නේ නැහැ මේ ගානදී. ඒ නිසායි මම හිතනවා මේ ටික පැහැදිලි කියන එක ලියා ගන්න. අපි හත්වෙනි ප්‍රශ්නෙත් ඇතුළත්ව දෙවෙනි ටියුට් එකකට හදන්න ඕන. දෙවෙනි ටියුට් එකේ පොදුවේ ගණන් කියලා දෙනවා. මේවෙන් තමයි ගොඩක් ගණන් තියෙන්නේ තේරුම් ගන්න. දැන් ඔන්න කතා කරනවා මේ ගැන. අංශක 60 දීලා අපි හිතමු මෙයා 40 කියලා දීලා තියෙනවා. මගෙන් අහනවා x පළවෙනියට දැන් වේගෙන් අඳුන ගන්න. මේ තියෙන සම්මුඛේ 60ත් එක්ක සම්මුඛේ මේ තියෙන කර්ණය. එහෙනම් සයන්නයි කයන්නයි සම්බන්ධ වෙනවා sin වලින්. මම ලියනවා sin 60. sin 60 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. සම්මුඛ පාද x කර්ණ පාදේ 40යි. sin 60 කියන්නේ මූල 3ට 2යි. වගුවෙන් බැලුවොත් අර ගහගත්ත වගුව ඇති මූල 3ට 2යි. මූල 3ට 2යි. නම් මේක x බෙදීම 40යි. මම හොඳට තේරුම් ගන්න. මේ සොළු කෙරෙන්න මම තනි කර ගන්න ඕනේ x. මෙයා සමන් 40 විතරක් මෙහාට දානවා. එතන මෙතන එන්නේ 40 වාරයක් මූල 3 යටින් 2 සමානයි x. අර x තනේ වුණා. මේක සොළු වෙනවා. මේක දෙකට බෙදෙනවා. උත්තරය හැදෙනවා අවසානයේ 20යි මූල 3. අන්න අපිට x වලට උත්තරයක් එනවා 20යි මූල 3 කියලා. අවබෝධයක් ලැබෙන්නේ නැති තව කියලා දෙනවා. දැන් හිතන්න ආයම මේක අංශක 30යි මේක 40 දීලා මෙතන x දෙනවා. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ කලින් ගානේ මේ ගානේ වෙනසක් තියෙනවා. මේ තියෙන්නේ බැඳිච්ච පාදය. මෙයා බද්ධ පාදය. මේක කර්ණය. මම ලියනවා sin. මම ලියනවා sin. මම ලියනවා sin 30. සමාන නරදුනා. මට බද්ධ පාදයේ කර්ණ පාදයේ ලියනකොට සම්බන්ධ වෙන්නේ cos එනිසා මම ලියන්න ඕනේ cos. නම් cos 30 ලියනවා. cos 30 කියන්නේ බයන්න බෙදීම කයන්න. මෙන්න මේකේ බයන්න x. මේකෙදි බයන්න x සහ මේකේ අපි දන්නවා මේකේ කයන්න වෙන්නේ 40. අන්න දැන් cos 30 ගන්නවා. cos 30 මෙතනින් එනවා මූල 3 යට 2ක්. මෙතනට එනවා මූල 3 යට 2ක්. සමානයි x බෙදීම 40. අර කලින් සොළු කිරීම ආයෙම ඇවිල්ලා මේ බලන්න. අපිට ඕනේ x තනි කරගන්න විතරයි. නිසා 40 මෙහාට දානවා. 40 වාරයක් මූල 3 යට 2 අන්න එහා පැත්තෙන් x එකතු වෙනවා. මේක සොළු වෙනවා 20යි. උත්තරය හැදෙනවා 20යි මූල 3. ඉතින් මොන ඒ ප්‍රශ්නෙට ඔයා යමක් ඉගෙන ගන්න ඇති. ඒක කොහොමද? ඇයි මේකේ cos ලියනවා කියලා අපි තීරණය කරේ? හේතුව තමයි මේකේ අගය දීලා තියෙනවා කර්ණ පාදේ. අගය අපනවා බද්ධ පාද. අපි එහෙනම් මේ පාදම ගන්න එක පළවෙනිට කරනවා. පොරසහානකදී මේ වැඩේදී පාදම ගන්න එක. මේ තියෙන බද්ධ පාදේ, මේ තියෙන කර්ණ පාදේ. අන්න බද්ධ පාදේ කර්ණ පාද සම්බන්ධ වෙනවා cos වලදී. බලන්න. මේක අංශක 30යි කියලා
මෙයා දීලා 10ක් සමහරවල් දුන්නා 40ක් කියලා ගමු 40ක් x දීලා මේ සැරේ තියෙන්නේ කවුද සම්බන්ධ වෙලා තියෙන්නේ මෙයා බද්ධ පාදේ මේ තියෙන්නේ මේ සැරේ සම්මුඛ පාදේ කොහමද අඳුනගන්නේ ඉස්සරහින් ඉන්නවා සම්මුඛේ අන්න සයන්යි බයන්යි තියෙනවා tan වලදී සයන්යි බයන්යි තියෙනවා tan වලදී නිසා මම මේ ගාන ලියන්නේ tan 30 අන්න මම ලියනවා tan 30 සමානයි tan 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ මේක සම්මුඛ පාදයේ x බද්ධ පාදයේ 40යි අන්න tan 30 හොයා ගන්නවා අපි දන්නවා tan 30 එන්නේ 1 යට මූල 3යි බගුවට අනුව 1 යට මූල 3යි එහෙනම් මම මෙතන ලියනවා 1 යට මූල 3 සමානයි x බෙදීම 40 ආ ගන්නවා අපිට තනි කර ගන්න ඕනේ x විතරයි නිසා 40 න් විතරයි හරස් ගුණ කරන්නේ 40 වාරයක් 1 40මයි යට මූල 3 මේ පිළිතුර මීට වඩා සුළු කරන්න මෙතනදී මම උත්සාහ කරන්නේ හරියට පරිමේය කරනවා යවුවා මට ඕනවාට sin cos tan කියන එක පාවිච්චි කරන්න තේරුම් කරා මම හිතනවා මේකේ නැවත කියන්න ඇයි මේකට අපි sin ගන්නෙ සම්මුඛ පාදයේ කර්ණ පාදයේ සම්බන්ධ වෙන නිසා ඇයි මේකට cos දැම්මේ බද්ධ පාදයේ කර්ණ පාදයේ සම්බන්ධ වෙන නිසා ඇයි අපි එතකොට මේකට tan දැම්මේ මේක සම්බන්ධ වෙන්නේ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ නිසා මම හිතනවා මේ හදපු ගණන් තුනේ යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. තව හදමු අපි. තව ටිකක් පුරුදු වෙමු. මේක හොඳට හදලා පුරුදු වෙන තරමට හොඳයි. කොහොමද මේ දෙවෙනි කොටස තේරුම් ගන්න හරි වැදගත් වෙනවා. අපිට ගානක තියෙනවා මේ විදිහ අපි හිතමු අංශක 45යි. මෙයා 10 කියලා දීලා මෙයා අහනවා. මොකද අඳුන ගන්න ඕන දේ. මම ගොඩක් අය දන්නවා. මේත් එක්ක ගත්තාම මේ තියෙන සම්මුඛේ. මේක කොහොමද දන්නවා කාරණය. සම්මුඛේ කරන්නේ සම්බන්ධ වෙන sin වලින්. මම ලියනවා sin 45. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. සම්මුඛ පාදයේ 10යි. 10යි කර්ණ පාදයේ x. අපි sin 45 ගත්තොත් 1ට මූල 2යි. 1ට මූල 2යි 10 බෙදීම x. මෙතන අපිට තියෙනවා චෝටි ප්‍රශ්නයක්. ඒක ලේසියෙන් ඉස්සර ගත්තාම අපි ලේසි x යටනේ අන්න අපිට මෙසනේ හරස් කොට දාන්න වෙනවා. හරස් කොට දානවා. x වලින් මෙහාට ගුණ කරනවා. සහ මෙයාගෙන් මෙහාට ගුණ කරනවා. මම ඔය ගැන වෙනම කියලා දෙන්නම්. අපිට ඒතර ගාන හදන්න ලේසි වෙනවා. යම් ගානකදී මෙහෙම ආවොත් 2 යට ගානකදී තියෙනවා මේ විදිහට. මට x තනි කර ගන්න ඕන නම් මම x මෙහා මෙතන 1 තියෙනකොට වැඩේ චුට්ටක් වෙනස් වෙනවා. හේතුව තමයි එකෙන් x ගුණ වුණාම x ම නැහැ. සහ මෙයාගෙන් මෙහාට ගුණ වෙනවා. උදාහරණයක් 4 12යි කියලා ගන්නවා. එකපාරට. බලන්න ඊට වඩා වෙනස් වෙනවා. අතන වෙන ඉලක්කමක් හිටියොත්. මම ඒකත් ඔයාලට කියලා දෙනවා. මම මෙතනදී පුරුදු වෙන්න මෙහෙම. එක හැර වෙන කෙනෙක් ඉන්නකොට ගණන් හදනකොට මෙතන එහාදී මෙහෙම කරනවා. මෙයාව මෙහාට දාලා මෙයාවත් මෙහාට දානවා. තව දෙයක් කරනවා. ඒ පියවරේදී අපි මේ දෙකේ ඉලක්කම මේ යට දානවා. අපිට වැඩ කීපයක් එක පියවරෙන් කරගත්තාම වෙලාව විතරයි. කරේ හොඳට තේරුම් ගන්න. මම කියපු ටික නැවත කියන්නම්. අපිට ගානක් තියෙනවා 2 3 සමානයි 4 බෙදීම x කියලා. අර x තනි කර ගන්න ඕනේ. මට x තනි කර ගන්න ඕන නම් මම x එක පාර ගන්න ඕනේ. අන්න මම හරි x ගන්නවා. ඊට පස්සේ මම මේ යට ඉන්න තුනේ ඉලක්කවත් මෙහාට ගන්නවා. ප්‍රශ්නයක් වෙනවා. මේ x එනකොට ඒ පැත්තේ දෙකක් ඉන්නවා. එක නෙමෙයි කලින් ගාන එක හිටියේ ඉඳලා ලේසි වුණා. කලින් ගාන එක හිටියේ ඉඳලා ලේසි වුණා. ඒ කොහොමද? එයි මෙහෙම නෙවෙන්නේ. අපිට කලින් ගානේදී තියෙන්නේ
මේ විදිහට x එකෙන් ගුණ වුණාම 1යි x එන්නේ. ඒ කියන්නේ xම තමයි. නිසා අතරවරක් තුන 12 ගත්තා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ඒකෙදි. මෙතන තියෙනවා x දෙකෙන් ගුණ වුණා. 2යි x හැදෙනවා. 2යි x තුන්වරක් හදනවා. නිසා මම වැඩක් කරනවා. මේ x මෙහාට දාලා මෙයාව මෙහාට දාලා මේ x මෙහාට දාලා මේ තුනක් මේ පැත්තට ලියලා මම මේ දෙකක් ලියනවා. තැන් මාරු කර ගන්නවා. දෙක ඉන්න තැනට x ගිහිල්ලා x ඉන්න තැනට දෙක යනවා. අන්න වෙන දේ බලන්න. x සමානයි ඉතුරු වෙනවා 4 වාරයක් 3 යටින් 2. ඔන්න සුළු කිරීම හොඳට පුරුදු වෙන්න. ගණන් හදනකොට කොට වෙනවා. ඒ තැන් වල ඔක තේරුම් ගන්නවට වඩා අන්න මේක සුළු වුණාම මෙතනින් 2යි උත්තරේ 6යි. මම හිතනවා මම මේ කියලා දුන්න අමතර කාරණා වලට පැහැදිලි කියන එක. අපි මේගොල්ලෝගේ ඉන්න තැන් මාරු කරා එක පියවරක් අපිට වැඩේ ඉක්මනට කරගන්න ඕන නිසා වේලාව නාස්ති කරගන්න බැරි නිසා. අන්න බලන්න මේ ගානදී ඒ ගානදී එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. එක තියෙන හින්දා එහෙනම් මෙතනින් x තමයි එන්නේ සහ මෙතන එනවා 10 ගුණ කිරීම මූල 2. ඔය වගේ තැන් වලදී මම මේ ලියනවා වගේ පියවරක් ලියන්න ඕනේ නැහැ. කෙලින්ම ඔයාලා ලියන්න 10යි මූල 2 කියලා. මම තේරුම් ගැනීම සඳහා මම මේක ලියලා දුන්නේ. මේ ගානේ තියෙන නැවත බලන්න. ඒ ගානේ අපිට සම්මුඛ පාදයේ දීලා කර්ණ පාදය අහනවා. ඒ නිසා සයින් ලිව්වේ. සයන්න බෙදීම කයන්න. හරි. මම හිතනවා ඒ ගැන අවබෝධයක් ලැබුණයි කියන්නේ. අපි තව ගානක් බලමු. මේක මම 60යි කියලා ගන්නවා. මේක 10ම කියලා ගන්නවා. මේක x ගන්නවා. මේ තියෙන්නේ සම්මුඛයේ. මේ තියෙන්නේ කර්ණය. එහෙනම් සයන්නයි කයන්නයි සයින්. මම ආපහු ලියනවා සයින් 60 ලියනවා. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදේ සම්මුඛ පාදේ 10යි කර්ණ පාදේ sin 60. අන්න sin 60 මූල තුන යන දෙකක් වෙනවා. අන්න හරි. මෙතන 10 බෙදීම x. අන්න මම කියපු දේ හරියටම තේරුම් ගන්න. සුළු කිරීම එකපාරට. මම අපිට ත්‍රිකෝණමිතියේ ලොකුවටම ළමයින්ට ප්‍රශ්නෙට සුළු කිරීම. උලේනවා අරස්කොණිතේ බෙදන්න. ත්‍රිකෝණමිතියේ දෙවෙනි කොටසට ලඝු පාවිච්චි කරන්නත් වෙනවා. ඒ නිසා මේ කියන සුළු කිරීම මුලදීම තේරුම් ගන්න. මෙන්න මේ x මෙහාට දාලා අපි කරන්නේ මේ දෙකේ ඉලක්ක මෙහාට ලියනවා සහ මේ මූල තුන ලියනවා මෙතන. දැන් අවසානයේ මම බලන්න සුළු කිරීම ටික ඔක්කොම එකට කරලා අවසානයේ ඉතුරු වෙන්නේ x සමානයි 10 දෙවරක් 10 20ක් වෙනවා. එතන දෙවරක් 10 20යි මෙතන මූල තුනයි. සුළු කිරීම අපි හැදෙලි නම් අපිට කියලා දෙනවා බලා ගන්න. දැන් මෙතන එනවා මූල තුනකට දෙකක්. මෙයා මූල තුනකට දෙකයි සහ මෙයා වෙනවා 10 බෙදීම x. දැන් මට ඕනේ x තනි කරගන්න. ඒ නිසා මම කරන්නේ මේ x ගන්නවා මෙහාට උඩට සහ මේවා මාරු කරනවා. මෙයා මෙහාට දීලා කට්ටිය ටික මාරු කරනවා. x සමානයි. මෙයා මෙහාට ගියාම දෙවරක් 10 20ක් වෙනවා. සහ මේ යත්තාපුහම මූල තුනයි. මම මෙතනින් එහා හරය පරිමේය කරනවා. ඒ වගේ දේවල් මුලදී කරන්න යන්නේ නැහැ. මට ගණන් හදන්න තේරුම් කරන්න උත්සාහ කරන්නේ. අපි තව ගණන් බලමු. මේ ගණන් ඔක්කොම ටික හදන්න. පළවෙනි ටියුට් එකයි දෙවෙනි ටියුට් එකයි සම්පූර්ණ කරගන්න. ඒකවල ඉක්මනටම ඊළඟ කොටස කතා කරන්න. මම හදලා පුරුදු වෙන්න. අපි ගානක් ගත්තොත් මේ වගේ මේක 3යි මූල 2යි මේක අංශක 40 මේක අංශක 30යි සහ මේක 9. හොඳට අහගන්න. මේත් ගත්තොත් මේ තියෙන්නේ මේ කෝණෙත් එක්ක ගත්තොත් බයන්න බද්ධ පාදය සහ මේ තියෙන සම්මුඛය. එහෙනම් අපි දන්නවා tan තමයි ලියන්න ඕනේ. තමයි ලියනවා tan 30. tan 30 සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාද 3යි මූල 2යි බද්ධ පාදයේ x වෙඩිකලි වුණා. අන්න tan 30 කියන්නේ එකේ අර මූල 3. අතන දෙනවා. එකේ අර මූල 3යි. මම මෙයා යනවා එකේ අර මූල 3 සමානයි 3යි මූල 2 යට x. සුළු කිරීමක් තියෙනවා හොඳට. x මෙහාට අරගෙන මෙයා මෙහාට ගුණ කරනවා. මම එකපාර නොලිය කියලා දෙන්නම්. කලින් ලියව යම් තැනකදී මේක එන්නේ 3යි මූල 2
ගුණ කිරීම මූල 3. 3යි මූල 2 ගුණ කිරීම. අපිට මේක තව සුළු කරගන්න පුළුවන්. 3යි මම ඔයාලට කලින් පැහැදිලි කරා. මේ දෙක ගුණ වෙලා මූල 6ක් වෙනවා. මම හිතනවා ඒක පැහැදිලි කියන දේ තව ගානක් කියලා දෙනවා. මේ බලන්න තවමත් පැහැදිලි කරගන්න. මේක අංශක 30යි. මේක 4යි මූල 3යි. x අහනවා. මේ මූලේ දේවල් අපිට බය වෙන්න හොඳ නැහැ. පුළුවන් තරම් සොලු කරලා පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මෙයා බද්ධය සහ මෙයා කර්ණය. එකපාරම මම හිතනවා ඔයාලට තේරුණා කියලා කෝණේ බෙදලා තියෙන නිසා බද්ධය සහ කර්ණය. ඊට පස්සේ අපි මෙයාට ලියන්න ඕනේ බයන්න සහ කායන සම්බන්ධ වෙන්නේ cos වලින්. එහෙනම් cos ලියනවා. cos 30 සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් බද්ධ පාදේ 4යි මූල 3යි. කර්ණය x. cos 30 වෙන්නේ මූල 3 යට 2යි. මූල 3 යට 2යි සමානයි 4යි මූල 3 යට x. හොඳට දැන් ඔයාම බලන්න සොල් කෙරේ. හැකිනම් වීඩියෝ එක නවත්ත කළා මට කලින් හදන්න. හොඳම දේ සහ කල ඕනම දේ x මෙහාට ගෙනල්ලා ඉතුරුයි මාරු කරනවා. මෙන්න මේ විදිහට එන්නේ එතකොට මේ විදිහට එන්නේ x සමානයි 4යි මූල 3 ගුණ කිරීම 2 යට මූල 3. මම හිතනවා ඒක පැහැදිලි කියලා. මාරු කරගත්තා. මේකට මේක කැපෙනවා. හොඳට තේරුම් ගන්න. මේක කැපෙනවා. අවසානයේ මේ 4 වරක් දෙක 8යි. x වල උත්තරේ 8ක් වෙනවා. ඉතින් වාට මේ වීඩියෝ එකේ කතා කරන්නේ ත්‍රිකෝණමිතියේ මූලික දේවල් විතර මේ වගුව පාවිච්චි කරලා ගණන් ගන්නද. මේ වගුව වල තියෙන ගණන් ත්‍රිකෝණමිතික වගුවෙන් වෙනස් වෙන්නේ. මේක අපි දැන් මේ පොදු කෝණ ටිකක් මෙතන යන අංශක 45 60 කියන්නේ පොදුවේ තියෙන ටිකක්. එතනින් එහා 31 දෙනවා. 32 දෙනවා. 23 දෙනවා. 64 දෙනවා. ඒ වගේදී මේ වගේ මෙහෙම භාග වලින් උත්තර ගන්න බෑ. දශම වලින්. ඒ නිසා ඔයා මේකේ තියෙන ගණන් මේ තියෙන ඔක්කොම ප්‍රමාණය දෙකේම තියෙන ගණන් ටික හදලා හොඳට ලෑස්ති වෙන්න. එතකොට අපිට ඒක දෙවෙනි කොටස කතා කරන්න පුළුවන්.